අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි පටන් ගමු ළමයි. ලියා ගන්න මාතෘකාව සමාන්තරාශ්‍ර දෙක. අපි එක මේ වෙනකොට ඉවර කරලා තියෙන්නේ. සමාන්තරාශ්‍ර දෙක. සමාන්තරාශ්‍ර දෙක. සමාන්තරාශ්‍ර වල දෙවැනි කොටස තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. හරි. දැන් හැමෝම ඔන්න හොඳට අහගන්න. ළමයි අපි මේ කිසියම් චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් කියලා අඳුරගන්නේ කොහොමද? චතුරස්‍රයක්. ඔයාලා දැක දන්නවා මේ පාද හතරක් තියෙනවා නම් අපි කියනවා යාට චතුරස්‍රයක් කියලා. දැන් මේක චතුරස්‍රයක්. කාටවත් කියන්න බෑනේ පුතේ මේක සමාන්තරාශ්‍රයක් කියලා. දැක ගමන් කියන්න බෑ මේක. මේක චතුරස්‍රයක්. පාද හතරයි. හැබැයි මෙන්න මේ චතුරස්‍රයේ මෙන්න මෙහෙම පාද එකිනෙකට සම්මුඛව සමාන්තරව යනවනම් මෙයාට නම කිව්ව සමාන්තරාශ්‍රය කියලා. සමාන්තරාශ්‍රය. එහෙනම් සමාන්තරාශ්‍රයක් කියන්නේ මම එදත් අහුවා ඔයාලගෙන් මතක ඇති. මොකද්ද සමාන්තරාශ්‍රය කියලා ඕගොල්ලෝගෙන් මම ප්‍රශ්න කරා. ඔයාලා ඒවට උත්තර දුන්නේ නැහැ සමහර අය සද්ද නැතුව හිටියා. හැබැයි දැන් මතක ඇති සමාන්තරාශ්‍රයක් කියන්නේ මෙන්න මේ සම්මුඛ පාද එකිනෙකට සමාන්තර වන චතුරස්‍රය. මේක සමාන්තරාශ්‍රය. හරිනේ? කාටවත් මතක් වුණානේ මෙයාට කියන සමාන්තරාශ්‍රය කියලා. දැන් මෙන්න මේ සමාන්තරාශ්‍රය අපි කොහොමද චතුරස්‍රයක් මගින් ලබා ගන්නේ? දැන් අපේ ගාව තියෙන චතුරස්‍රයක් මෙන්න මේ චතුරස්‍රය මේ වගේ සමාන්තරාශ්‍රයක් වෙන්න පුළුවන් වෙන අවස්ථා හතරක් උගන්වනවා ළමයි. එකක් තමයි මෙන්න මේ කියන චතුරස්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වුණොත් මේක 10යි මේක 10යි. මේක සෙන්ටිමීටර් 8යි මෙන්න මෙයා 8යි. මෙන්න මෙහෙම මේ චතුරස්‍රයේ සම්මුඛ පාද තියෙනවනේ ළමයි. මෙන්න මේව දිගින් සමාන වුණොත් අපි මෙයාට නම තබනවා right ඔය ඉන්නේ සමාන්තරාශ්‍රයක්. පැහැදිලිද? එහෙනම් මෙයා සමාන්තරාශ්‍රයක්. සම්මුඛ පාද එකිනෙකට සමාන වන චතුරස්‍රයට කියන සමාන්තරාශ්‍රයක්. එයා ඉබේම මෙයා බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ඉබේම මේ පාදෙට මේ පාදේ සමාන්තර වෙලා මේකට මේක සමාන්තර වෙනවා. ඔටෝම එක වෙනවා. ඇයි එහෙම වෙන්නේ? සම්මුඛ පාද දිගින් සමාන වන නිසා. ඔන්න ඔය විදියට චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට කාරණා හතරක් මේ පාඩම පුරාවට උගන්වනවා. මම මේ එකක් කිව්වේ. ඔන්න ඔය හතර ඔයාලට ඉගෙන ගත්තාම මේ පාඩම ඉවරයි. හරිද? ඒකයි ඊටාම වැදගත් කියලා කිව්වේ. එහෙනම් අපි මේ පාඩමේ අනුමාත්‍රිකාව ලියමු මෙන්න මෙහෙම. ලියන්න. චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා හඳුනා ගැනීම. චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා හඳුනා ගැනීම.
චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා හඳුනා ගැනීම. හරි. ඒක ළමයි ප්‍රමේයන් හතරක් යටතේ සාකච්ඡා කරනවා. එහෙනම් පළමු ප්‍රමේය ලියා ගන්න. පළමු ප්‍රමේය. අංක 1 ප්‍රමේය. ලියා ගන්නකො පළමු ප්‍රමේය. හරි. ලියන්න අංක 1. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් වේගෙ වැඩි නම් කියන්න ළමයි කියවනවා. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එම චතුරස්‍රය සම්මුඛ පාද සමාන වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. හරිද? මම මේ අද උගන්වන හතර ඔයාලා පාඩම ඉවරුනාම කොලයක් අරන් ලොකුවට ලියලා අනිවාර්යෙන් හැමෝම කරන්න. සියලුම දෙනා කරන්න. අද ටිකක් ළමයි අඩුයි මට පේනවා. කමක් නැහැ. ඉන්න අය හැමෝම මේක ලොකු කොලයක ලියලා බිත්තියේ අලව ගන්න. හරිනේ? අයිත් අමතක කරන්න එපා. ඕක ඉස්සරහට නිතරම ගණන් වල යෙදෙනවා. මේ දැන් උගන්වන කාරණා හතර ළමයි. මොකද මේක මේ ලොකු ජ්‍යාමිතිය ගානක පොඩි ප්‍රශ්නයක් විදියට දාන ඇතුළට ඒක ලකුණු 3-4ක කොටසක්. ඒක නිසා හැමෝම මේ කරන වැඩේ හරියටම කරගන්න ළමයි. අයිත් මේක මතක් කර ඉන්න තියන්න එපා. හරිනේ? ඕන්නම් රෙකෝඩින් එක පස්සේ දෙන්නම්. රයිට්? එහෙනම් අපි පළවෙනි කාරණය. චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා යටතේ පළවෙනි එක තමයි අපිට ළමයි කොහේදී හරි චතුරස්‍රයක් හම්බ වුණොත්. ඔන්න හම්බ වුණා කියමු චතුරස්‍රයක්. අපි මෙයා ගැන මුකුත් දන්නේ නැහැ. මගදීනේ හම්බ වෙන්නේ. මගදී හම්බ වුණ අලුත් මෙක් කෙනෙක් හම්බ වුණේ. හැබැයි අපි දන්නවා මෙයා චතුරස්‍රයක්. මෙයාගෙන් ඇහුවාම මෙයා මට කියනවා මං අඳුරගත්ත මෙයා චතුරස්‍රයක් කියලා. ඒ දෙයියනේ පාද 4යිනේ. 4යි චතුරස්‍රය. මෙයා මට කියනවා මම මෙහෙම හිටියට මගේ මෙන්න මෙහෙම දෙපැත්තේම සමානයි කියලා. ඒ කියන්නේ සම්මුඛ පාද සමානයි කියලා මෙයා මට කියනවා. සම්මුඛ පාද දිගින් සමානයි. මේ පාදේ දිගයි මේ පාදේ දිගයි සමානයි. මෙන්න මේ දිගට මේ දිග සමානයි. මෙයා මට එහෙම කියනවා. එයා හරියට එයා ගැන විස්තරයක් කියන්නේ නැහැ පුතේ. මෙහෙම කියනවා. මගේ සම්මුඛ පාද අනේ දිගින් සමානයි. රයිට්. මම තීරණය කරනවා මෙයා චතුරස්‍රයක් වුණාට මෙයා ඇත්තටම කවුරු වෙනවයි ළමයි? කියහම්බා. සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔයාලා උත්තර දෙන්න ඕන. මෙයා කවුරු වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිනේ? එහෙනම් ළමයි සම්මුඛ පාද දිගින් සමාන වෙනවා නම් මෙයා සමාන්තරාශ්‍රයක්. එහෙනම් අපි මෙයාට නමක් දෙනවා. රයිට් මෙයා සමාන්තරාශ්‍රයක්. හරි. එහෙනම් අංක 1 ලියා ගන්න. කිව්ව නේද ප්‍රමේය සම්මුඛ පාද දිගින් සමාන වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. මේක අඳි. දැන් මට ලොකු ඉල්ලීම් ටිකක් තියෙන මේ පන්තියේ ටයිම් එක උදේ වෙනස් කරලා දෙන්නේ කියලා මට කරන්න දෙයක්වත් නැහැ ළමයි. ඉස්කෝලේ යන ළමයිගෙනුත් ලොකු ඉල්ලීම් ටිකක් තියෙනවා. මේ පන්තිය මේ
අපිට සඳුදරයට ගන්නත් බෑනේ සඳුදරය කරපු පන්තියනේ උදේට දාගත්තේ ළමයි. ඔයාලා චුට්ටක් මට මේ අද සඳුදා රෑ මොකද තියෙන ගැටලුව කියලා මට කියන්නකො පොඩ්ඩක්. ලොකු ඉල්ලීම් ටිකක් තියෙනවා. දැන් එක ළමයෙක් ඉන්න රෙකෝඩින් විතරක්ම බලන්න. එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්ම තියෙනෝනේ. ඉරිදා උදේ මේ වෙලාව දාන්න බෑ. ඉරිදා උදේ අපි 11 වසරේ පේපර් ක්ලාස් එක තියෙනවා. සඳුදා රෑ බෑ. කලින් පුළුවන් වුණානේ. කලින් අපි කරා මේ සඳුදා ඒ මොකද දන්නවද පන්තියේ ළමයි 5-6 දෙනෙක් හැමදාම එළියේ ඉන්නේ මේ වෙලාවට එන්න බැරුව තා පොඩ්ඩකින් මෙතන ඉන්න අයත් 6:00ට ඉස්කෝලේට යනෝනේ 6ටත් යනවා. ජයත් ඉන්නවා පන්තියේ. හරිද? ඉතින් මේ අපේ හොඳ දක්ෂ ළමයි සමහර අය රෙකෝඩින් එක බලලා ප්‍රැක්ටිස් කරගන්නේ. ඉතින් අපි එයා වෙනුවෙන් මොකක් හරි කරන්න ඕනේ කියලා මම ඔයාලගෙන් අහුවේ. සතුටට රෑ බෑ. පන්ති ඉවර වෙන්නේ කීයට විතරේ සමුදා උපරිම? 9ට. 9ට. කොහොමද සමුදා 9ට පන්ති ඉවර වෙන අය? සමුදා 9 ඉඳන් 11 වෙනකම් කරමුකෝ එදී. අවුලන්නේ. සමුදා 9ට කරොත් රෑ 9:11 ප්‍රශ්නයක් නෑනේ. කරමු. අපි මේ පන්තිය සමුදා රෑ 9ට කරමුද? කිසි කරදරයක් නෑ. 9:11 කරමු. මොකෝ කියන්නේ? ප්‍රතිචාර. ඒ කියන්නේ මේ මට වෙනස් කරන්න ඕන අපේ පව් ගොඩක් ළමයි ඉන්නවා එළිය ළමයි මේ වෙලාවට එන්න බැරි දැන් මේ මදීෂලාටත් තා පොඩ්ඩක් කියන්න වෙනවා. නේ? ඉස්කෝලේ පන්තිනේ. හා කරමු. නියමයි. පුළුවන්. කරමු. අපි එහෙනම් සමුදා රෑ 9ට තියාගමු. ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට මම හිතනවා හැමෝටම එන්න පුළුවන්. මීට වඩා ළමයි පිරිසක් ඉන්නවා අනිවාර්යෙන්. දැන් අපේ පන්තියේ මේ තේරම ළමයි 50කට කිට්ටු වෙන්න ඉන්නව ළමයි. බලන්න ඒකෙන් ළමයි 10ක් 15ක් උදේට එන්නේ නැහැ. ඒක ලොකු අපරාධයක්. ඉතින් මේ ඔයාලගේ පැත්තෙනුත් මගේ පැත්තෙනුත් ඒක අපරාධයක්. දරුවෝගේ පැත්තෙනුත් අපරාධයක් වෙන්නේ. ඉතින් ඒක ඉක්මනින් හදා ගන්න ඕනේ ගැටලුව. බ්‍රහස්පතින්ද ගැටලුවක් නැහැ. බ්‍රහස්පතින්ද මේ තියෙන වෙලාව මේ අපේ මේ ජනිදුට විතරයි ගැටලුවක් තිබුණේ. ඒක රෙකෝඩින් එක දුන්නාම හරි. එක්කෙනානේ ගැටලුව තියෙන්නේ. මේ අනිත් අයට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ලබන සතිය අපි මේක කරන්නේ උදේ පාන්දර නෙවෙයි. බෑ 9ට කරමු. අපේ දරුවෝ කවුරුවත් විරුද්ධත්වයක් නැහැ නේ. අර එළියේ ඉන්න ළමයි ටික සතුටු වෙයි. හරි. එහෙනම් ඔන්න පළවෙනි කාරණය සම්මුඛ පාද සමාන වන චතුරස්‍රය සමාන්තරාශ්‍රය මේ රෙකෝඩින් එක හරි වටිනවා. අපි මේ රෙකෝඩින් එක අද හැමෝටම උදේ දෙනවා. හරි. ඊළඟට ලියන්න අංක 2. ලියන්න අංක 2. ලියන්න අංක 2. දෙවනි ප්‍රමේය. දෙවනි ප්‍රමේය. ළමයි මේ චතුරස්‍රයක බලමු. මේ චතුරස්‍රයක ළමයි සම්මුඛ කෝණ සමාන්තරාශ්‍රයක නෙවෙයි චතුරස්‍රයක. මේ චතුරස්‍රයක මෙහෙම ඉස්සරහින් තියෙන කෝණ වලට අපි කියනවා ළමයි සම්මුඛ කෝණ කියලා. මෙන්න මෙහෙම. මේවා සම්මුඛ කෝණ. මෙන්න මේ සම්මුඛ කෝණ වැරදිලාවක් සමාන වුණොත් මෙන්න මෙහෙම. හැබැයි සම්මුඛ වෙන්න ඕන. අනිවාර්යයෙන්ම සම්මුඛ වෙන්න ඕන. වෙන ඒවා බෑ. සම්මුඛ කෝණ සමාන වෙලා මෙයා ඉන්නවා. මගදී අපිට හම්බ වෙනවා මෙයා සම්මුඛ කෝණ සමාන වෙච්ච චතුරස්‍රයක්. අපි අඳුර ගන්න මෙයා. අඳුරගෙන මෙයාට කියනවා ඔයා ඔහොම හිටියට
චතුරස්‍රයක් තමයි හැබැයි විශේෂ චතුරස්‍රයක්. මෙයා කවුද ළමයි? මෙයාට කවුරු කියලා කියන්නේ අපි? සමාන්තර රාශිය. සමාන්තර රාශිය. මෙයාට කියන සමාන්තර රාශියක් කියලා. ආන්න. සම්මුඛ කෝණ සමාන වන ඕනෑම චතුරස්‍රයක් සමාන්තර රාශියක්. මම නිකමට අහන්නේ. මෙන්න මේක සමාන්තර රාශියක්. මේක සමාන්තර රාශියක්ද? නෑ සර්. නෑ සර්. ලණුවක් එහෙම නෑනේ මට මේ සිවිලි මේ එල්ලෙන්න ළමයි. මම බැලුවේ. ඇයි සර්? නෑ ඉතින් බොලා කියන ඒවට එල්ලෙන්න වෙන්නේ මට. දෙපා. මගේ ගා තියෙනවා. මේක සමාන්තර රාශියක්ද නැද්ද? මෙතන ඉන්නෝ. මේකට උත්තර දෙන්න. සමාන්තර රාශිය. සමාන්තර රාශිය. සම්මුඛ කෝණ සමානයි. මේක 90යි මේක 90යි. සමාන්තර රාශියක්. සම්මුඛ පාදත් සමානයි. මම තාම දුන්නේ සමානයි කියලා. ඒක නිසා ගන්න එපා. මෙයාට ඕගොල්ලෝ කියන විශේෂ නමක් සමාන්තර රාශිය. නැහැ. ඊටත් වඩා විශේෂ නමක් කියනවා. ඍජුකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රය. අම්මේ බම්බුලා. චතුරස්‍ර වඳුරන්නේ නැහැ නේ දෙයියනේ. මෙයාට කියනවා චතුරස්‍රය. ඊටත් විශේෂ කළා කියනවා සමාන්තරාශ්‍රය. ඊටත් එහා අති විශේෂ කළා කියනවා මෙයා ඍජුකෝණාශ්‍රය. බලන්න මෙයා සමාන්තරාශ්‍ර කියන කුලකයේ සමාජිකේ. සමාන්තරාශ්‍ර කියන මේ කුලකයේ සමාජිකේ තමයි ඍජුකෝණාශ්‍රය. තේරුණාද? හරි. මේ දන්නේ ඉතින්නේ මෙච්චර කාල ඍජුකෝණාශ්‍රය ඇඳුරුවට ඒක සමාන්තරාශ්‍රයක් කියලාවත් දන්නේ නැහැ සමහර අය. හරි. එහෙනම් අපි දෙවැනි එක ලියාගමු. ලියන්න මේක. සම්මුඛ කෝණ සමාන නම් මේක සමාන්තර රාශිය. මේක ඇඳ ගන්නලම. හරි. ඉවරද මේක ඇඳද? කියන්න මයික්බන්ට. ඔව් සර්. ඔව් සර්. තීක්ෂණ ඉන්නවද පන්තියේ? තීක්ෂණ ඉන්නවද? නැහැ. ඉල්මි ඉන්නවද? ඒත් නැහැ. නිකිනි ඉන්නවද? අහන කෙනා නැහැ. තෂාන් ඉන්නවද? ඒත් නැහැ. මං අහන කෙනා නැහැනේ ළමයි. හරි. අපි ඉන්නෝනේ නේ. ඒක නිසා වැඩි අහන්න නැහැ මොකොත්. අපි ඊළඟ එකට යමු. ලියන්න ළමයි තුන්වෙනි ප්‍රමේය. තුන්වෙනි එක. ලියමු. මං ඉන්නවා. තීක්ෂණ ඉන්නවද? ඔව්. ඉන්නෝනේ. හරි. හොඳයි. ලියන්න තුන්වෙනි එක. චතුරස්‍රයක
විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරස්‍රය එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. ඔයාලට ළමයි පේපර් එකකුත් සාකච්ඡා කරන්න තියෙනවා ටිකක් නේ. අපි ඒකත් ඉස්සරහට කරන්න ඕන. තා පේපරයක් දීලා ඇතිනේ, දෙකක් දීලා ඇති. චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ නම් ළමයි අපිට හම්බ වෙනවා චතුරස්‍රයක්. බලන්න අපිට මේ දවස් ටිකේම හම්බ වුණේ මේ වගේ ඒවා. බලන්න. හරි වටිනවා. මෙන්න මෙහෙම චතුරස්‍රයක් හම්බ වුණා. හැබැයි මෙයා අපිට කවුද කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. කවුරු හරි කියන්න එපා සර් ඕක සමාන්තරාශ්‍රයක් කියලා. එහෙම කියන්න බෑ. එහෙම පුවත් වැරදි. නිකන් චතුරස්‍රයක්නේ. රූප සටහනක් විතරයි. හැබැයි අපි මෙයාගේ විකර්ණ එකිනෙක යා කරලා බලනවා. ඔන්න බලන්න මම මෙයාගේ විකර්ණ යා කරලා බලනවා. මෙන්න මේ වැන්දා. මේ තියෙන එක විකර්ණයක්. හරිද? මේක. ඊළඟට මේකේ අනිත් විකර්ණෙත් අඳිනවා මෙහෙම. ඔන්න විකර්ණ දෙක ඇඳලා. ළමයි මේ මාර වැඩක් වුණා කියන්නකෝ. මේක යා කරලා මැන්නනේ මං අඩිනූල කියලා. මෙන්න මේ දිග හරියටම ළමයි සෙන්ටිමීටර් 8ක් කියනවා. මාර වැඩේ කියන්නේ මේ පැත්තත් 8යි. මෙන්න මෙතෙන්දී මේ කෑල්ල දිගයි මේ කෑල්ල දිගයි හරියට දෙකට බෙදිලා. ගණිතයේදී දෙකට බෙදෙනවට කියන ලස්සන නමක් තියෙනවා. මොකක්ද ඒ නම? සමච්ඡේදනීය. සමච්ඡේද වෙනවා. හරිනේ? දෙකට බෙදනවයි කියන්නේ සමච්ඡේද වෙනවා. හරිනේ? ඔයාලා ගෙදර නංගිල මල්ලි ඉන්නව නම් මොනවා හරි කන්න ගියාම එයාලට කියන්න නංගි අපි සමච්ඡේදනය කළා කමු. හරි? ඒ අයට කිව්වට කපන්නේ වැඩිහිටි සීයලා අච්චිලට කියන්න එපා සීය සමච්ඡේද කරමු කියලා. සමච්ඡේද කරයි ඕගොල්ලෝ ඈ. හරි. සමච්ඡේද කියන්නේ දෙකට බෙදනවයි කියන එක. ඊළඟට මේ මැන්නනේ මේ පැත්තයි මේ පැත්තයි ළමයි. මාර වැඩේ කියන්නේ මේක 5යි මේක 5යි. මෙන්න මෙතෙන්දි හරියටම එතෙන්ට ඕ කියලා දාමු. අන්න ඒ ඕ ලක්ෂයේදී ඒ කියන්නේ සමාන්තරාශ්‍රයේ විකර්ණ කැපෙන තැනදී මේ විකර්ණ ළමයි එකිනෙකට සමච්ඡේද කරගන්නවා. ඔන්න ඔහොම වෙනවා කියන්නකෝ. අන්න එහෙම වෙච්ච ගමන් මෙයා අපි අඳුර ගන්නව right මේ ඉන්නේ සමාන්තරාශ්‍රයක්. මෙයා කිව්වත් නැතත් මෙයාගේ මෙන්න මේ පාදෙට මේ පාදේ අනිවාර්යෙන් සමාන්තර වෙනවා. ඒ වගේම ළමයි මේ පාදෙත් සමාන්තර වෙනවා. එතකොට එයාට අපි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. ඔය මෙතෙක් උගන්වපු කාරණා තුනේම මේ කියන කාරණා ඉෂ්ට වුණොත් මේ පාදෙට මේ පාදේ සමාන්තර වෙලා මේ පාදෙට මේ පාදේ සමාන්තර වෙනවා. හරිද? ආන්න එතකොට මෙයා ඉබේම සමාන්තරාශ්‍රයක් කියලා අපි පිළිගන්නවා. හරිද? එහෙනම් මෙයාට නම දෙනවා සමාන්තරාශ්‍රයක්. හරි. ඇදගන්න ළමයි.
හරිද? ඊළඟ කාරණෙත් ලිව්වද? ඉක්මනට කියන්න මේක හරිද ළමයි? සටහන් කරගත්තද? හරි සර්. හරි. හරි. ඔන්න අපි තව එකක් තියෙනවා ළමයි. ඒකත් කරමු. විභාගෙට ගොඩාක්ම වෙන එකක් තමයි ඊළඟට කියලා දෙන්නේ. ඒකත් බලමු. මම ඉස්සෙල්ලා ඒකේ රූප සටහන අඳින්නම්. අපිට ළමයි නැවත සැරයක් හම්බ වෙනව චතුරස්‍රයක් බලන්න. හතරවෙනි වතාවටත් චතුරස්‍රයක් හම්බ වෙනවා. අපි මේ හොයාගෙන යන්නේ චතුරස්‍ර හොයාගෙන යද්දී මෙයා හම්බ වෙනවා. මෙයා හම්බ වුණාට පස්සේ අපි මෙයා ගැන චුට්ටක් හොයලා බලනවා. මෙයා අපිට කියනවා මම චතුරස්‍රයක් බව ඇත්ත. මගේ මෙන්න මේ දෙපැත්ත සමානයි කියලා. මෙයා කියනවා මගේ මෙන්න මේ සම්මුඛ පාද දිගින් සමානයි. මේක 10යිලු. මේකත් 10යි. මගේ දෙපැත්ත ඔන්න සමානයි කියලා කියනවා. එයා ඒ වගේම හිමින්සරේ කියනවා මෙහෙම හිටියට මගේ මෙන්න මේ පාදෙට මේ පාදෙත් සමාන්තරයි කියලා. බලන්න. සම්මුඛ පාද යුගලයි. ඒ කියන්නේ ජෝඩුවක්. මේ ජෝඩුව නෙවෙයි. මේ ජෝඩුව වැඩක් නැහැ. මේ ජෝඩුව ගත්තේ. අන්න එහෙම සම්මුඛ පාද යුගලක් දිගින් සමාන වෙලා කාරණා දෙකක් තියෙනවා ළමයි. එකක් දිගින් සමාන වෙලා සමාන්තර වුණොතින් දිගින් සමාන හා සමාන්තර වේ නම් මෙන්න මේ චතුරස්‍රය ඔටෝම කවුරු වෙනවද? මෙයා සමාන්තර රාශියක් වෙනවා. මෙයා සමාන්තර රාශියක්. එතකොට ළමයි මේක ගැන චෙක් කරන්න ඕනේ නැහැ. මේක ඔටෝම සමාන්තර වෙනවා. ඒක ඔටෝම වෙනවා. මෙච්චරයි වෙන්න ඕන. ඔය කියන චතුරස්‍රයේ මෙන්න මේ සම්මුඛ පාදයට ඔය වැඩේ වුණත් හරි අපි කියමු මේක x මේකත් x. දිග සමානයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මෙයා ඒත් ළමයි සමාන්තර රාශියක්. එහෙනම් හතරවෙනි එක තමයි සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වන ඕනෑම චතුරස්‍රයක් සමාන්තර රාශියකි. එතකොට මෙයාගේ ඉබේම අනිත් පාදෙත් එකිනෙකට මොකද වෙන්නේ? අනිත් පාද යුගලෙත් එකිනෙකට සමාන්තර වෙලා ගමන් කරනවා. එයා ඔටෝම වෙනවා. තේරුණාද නැද්ද ළමයි? ඉක්මනට කියන්න. තේරුණා සර්. හරි. එහෙනම් අපි මේක ලියමු. හතරවෙනි එක හතර ප්‍රමේය කියලා දාගන්න. හතර ප්‍රමේය. ලියා ගන්න. චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සම්මුඛ පාද යුගලයි ළමයි යුගලක් සමාන හා සමාන්තර වේ නම් සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තර රාශියකි. එම චතුරස්‍රය සමාන්තර රාශියකි. එම චතුරස්‍රය සමාන්තර රාශියකි. එම චතුරස්‍රය සමාන්තර රාශියකි. හරි. ඕන්නම් මේ දෙක මැද ගත්තත් කමක් නෑ ළමයි. ඉක්මන් කරන්න.
හරිද? දැන් ක්ලාස් එකක් නිසා මම ලෙෆ්ට් වෙනවා රෙකෝඩින් එක. රයිට් ලබන සතියේ ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මම අද 7ට ඉවර කරනවා ළමයි කොහොමත් මේ ඊළඟ දවස් ඉඳන් වෙනස් කරලා දෙන්නම්. මම දන්නවා දැන් 6:00 වෙද්දී ගොඩාක් ළමයිට ඉස්කෝලේ පන්ති තියෙනවා. ඉතින් ඒක ගැටලුවක්. අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා දෙන්නම්. හරි. මේ වැඩේ ඉවරද කියන්න ළමයි? ඔව් සර්. දැන් ඔන්න මම මේ පාඩමේ උගන්වන්න ඕන තියරි ටික ඉගෙනුවා. මූලික સિદ્ધාන්ත ටික ඉවරයි ළමයි. අපිට තියෙන්නේ දැන් මෙන්න මේකේ ගණන් ටික හදන්න තියෙන්නේ. පිටු අංක 172 පිටුව පෙළ ගන්න. 172. 17 එක අභ්‍යාසය තියෙනවා ළමයි. බලන්නකෝ. 17 එක අභ්‍යාසය පිටු අංක 172. අහු වුණාද? ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය 17 එක අභ්‍යාසයේ මේවා සමාන්තර ආශ්‍රිත කියලා තෝරන්න. හැබැයි මම මෙතෙන්දී ඔයාලට තව පොඩි කාරණා ටිකක් කියලා දෙන්න. ඔයගොල්ලෝ අහු වෙනවා සමහර ඒවාට මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා. ඔන්න අහගන්නකෝ. කරන්න කලින් අහගන්න. දැන් අපිට ළමයි මෙහෙම චතුරස්‍රයක් දීලා ඔන්න මේක අපි කියමු 120යි. මේකත් 120යි. මේක දෙනවා ළමයි 70යි. හරි. මේක සමාන්තර ආශ්‍රයයක්ද නැද්ද? නෑ. 120යි මේකත් 120යි. මේ දෙන්නේ 120 දෙකක්. මේක සමාන්තර ආශ්‍රයයක්ද නැද්ද? නෑ. ඒක අගයක් දීලා නැහැ. නෑ ඒක නෙවෙයි හේතුව. අගයක් නම් හොයාගන්න පුළුවන් අපිට. අන්න දෙපේ පේනෝනේ දෙන හේතු හරි කැතයි දෙන හේතුනේ. සමෝහ කෝණ සමාන නැහැ. මේක සමාන්තර රාශිය මුල එකතුව 380ක් වෙනවා. එකතුව 380යිලු. මොබන හති නම් මල් 90ක් ගේනවා ළමයි මේ කියන ඒවට නේ පපුවත් විතර 380යිලු එකතුව මේකේ. කොහෙන් ආපුවද මන්ද මුන්ට? 180යි. සමෝහ කෝණ සමානයි කියලා දීලා නැහැ. බං 360යි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවලා කිය. මොනවයි මේ කියන්නේ? සමෝහ කෝණ සමානයි කියලා දීලා නැහැ. අතරමල විල්ලැජ්ජ. සම්මුඛ කෝණ සමානයි කියලා දීලා නෑ නෙවෙයි. ඒක හොයාගන්න පුළුවන්. 120යි 240යි 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 70යි 310යි 310 නිසා මේක 50යි. දීලා නෑ නෙවෙයි හොයාගන්න ඕන. හරිද? දැන් කියන්න මේක සමාන්තර ආශ්‍රයක්ද? නෑ. අන්න දැන් තමයි වැඩි හරි. මේගොල්ලෝ නිකන් මේ කේන්දරකාරයෝ වගේනේ ජ්‍යොතිෂවේදියෝ වගේ බලාගෙන ඉඳලා කියන නෑනේ දීලා නෑ. ඕ හෙට වෙනකොට අපලේ වැඩි වෙනවා. මොලාගේ අපලේ තමයි වැඩි වෙන්නේ. දැන් මට පේන විදියට. හරිද? netumita සඳුදා රෑ 8:10 ක්ලාස් එකක්ලු. රයිට්. පැයකට දෙන්න රෙකෝඩින් එක. ගැටලුවක් කරගන්න එපා. ඉතුරු පැය එන්න. කමක් නෑනේ. මේ එහෙම හරි කරමු. ඔයාට විතරයිනේ ගැටලුව තියෙන්නේ. ගයත්‍රිටයි නෙතුමිටයි දෙන්නම් මං හිතන්නේ එකම පන්තියට යන නැත්තේනේ. රෑ 10ට වැඩි ළමයි. එතකොට 12යි ඉවර වෙනකොට යක්කු ගස්සල. ඔයාලා බය වෙනවා ඊගාවට. මේ ඊළඟට මේකත් බලන්න. මෙන්න මෙහෙම තිබුණොත් සමාන්තර ආශ්‍රයයක්ද? මට කියන්න. මෙන්න මේව තියෙනවා. මේක සමාන්තර ආශ්‍රයයක්ද?
මේක සමාන්තර රාශියක්ද? ඔයගොල්ලොත් එක්ක බෑ. ඔයගොල්ලෝ නිකන් අර ජ්‍යොතිෂ කට්ටිය වගේනේ. මම මේක හරියට අඳින්න. දැන් කියන්න. මේක සමාන්තර රාශියක්ද? මයික් ඔන් කරලා තියෙන්නේ. ඔව්. ඔව්. නෑ සර්. මේ ඔව් කියන්න මේ මොකද්ද දාගත්තු ප්‍රමේය මම දැන් හතරක් ඉගෙනුවානේ. හතරෙන් මොන එක දාලාද දන්නේ නැහැ ඔව් කිව්වේ. ඔබ මං අලුත් එකක් හදාගත්තද මට පේන්නේ. මම මෙහෙම එකක් කියලා තියද? මං ඔය හතරේ නැතුව මෙහෙම එකක් කාට හරි ඉගෙනුවද? නෑ. මං කිව්වද චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන වෙලා වෙන දෙකක් සමාන්තර වුණාම සමාන්තර රාශියක් කියලා. නෑ. පාද දෙකක් දිගින් සමාන වෙනව නම් සමාන්තර වෙන්නත් ඕන ඒ දෙන්නම තමයි. මේ දෙන්න සමාන්තර වෙලා වැඩක් නැහැ. සමාන පාද දෙක තමයි සමාන්තර වෙන්න ඕන. පටලව ගන්න එපා. හරිනේ? රයිට්. ඔන්න මන් දැන් දෙනවා ඔයාලට 17 එක අබ්ජාතේ කොටස් තියෙනවා T දක්වා. හරිද? T දක්වා තියෙනවා T දක්වාම කරන්න. මේ වෙලාවට කරන්න නැහැකි ගයක්. බලන්න මේ සෑහෙන්න ළමයි පිරිසක් එළියේ. ඔයාලා දෙන්නට අපි විකල්පයක් දෙන්නම්. අපි පොඩ්ඩක් තව පරක්කු වෙලා වුණනම් 9ක් පහු වෙලා පටන් ගන්නම්. ක්ලාස් එක ඉවර කරලා එන්න ගැටලුවක් නොවෙන්න කරලා දෙන්නම්. රෙකෝඩින් එකත් එක්ක දෙන්නම්. හවසට කරන්න බැරිද? හවසට මං හිතන්නේ සඳුදා හවස කරන්න ගියොත් සෑහෙන ප්‍රමාණයකට බැරි වෙන්නේ. සඳුදා 6ට 7ට 5ට බෑස්. තා ප්‍රතිචාර දක්වන්න. පුළුවන් සර්. පහට බෑ. එක්කෙනෙක්ට පුළුවන් වෙනකොට තව එක්කෙනෙක්ට බැරි වෙනවා. හරි. අභ්‍යාසය ආයයන් 17 එකක් පළවෙනි ගාන. වල රූප අඳින්න ඕනේ. රූප අඳින්න ඕනේ නැහැ. උත්තර ලියන්න T දක්වා. ඉරිදරෑ දාමු. ඉරිදරෑ මං හිතන්නේ මේ ඔය ICT ළමයිට මේ ලක්ෂිත සර්ගේ පන්ති තියෙනවනේ. බෑස් ඉරිදරෑ. උස තියෙනවා. සර් සෙනසුරාදා බෑ. සෙනසුරාදා ප්‍රශ්නයක්වත් නැහැ ඉතින්. මට ඔය සතියේ දවස් එකකවත් රෑ 9ට පන්ති නැහැ. හැබැයි මම දන්න විදිහට මේ ඔය ඉංග්‍රීසි පන්ති යන අයට එහෙම ගැටලුවක් තියෙනවා. සෙනසුරාදා රෑ සෙනසුරාදා තියෙන මේ ඉතිහාසයේ පන්තිය තියෙනවා අපේ ක්ලාස් එකේම නේ තේජාන් සර්ගෙද කොහෙද. අන බෑලු ඕගාලේනෝ මැදේ. මුටික් කන්න වෙනවා මේ කරන වැඩවල. හරි. මේක සටහනක් දාගන්න. අපි මේ netumitයි gayatritයි දෙන්නා විසඳුමක්. උදේ ප්‍රශ්නේ තියෙන්නේ මේ උදේ සෙනසුරාදා උදේ බෑ ළමයි. සෙනසුරාදා උදේ ඉරිදා උදේ බෑ. මම නැත්තම් දානවා. දැන් මේ ඉස්කෝලවල ප්‍රශ්න නිසා තමයි තියෙන්නේ. දැන් ගොඩක් ඉස්කෝල 6ට 6:00මාරට පටන් ගන්නවනේ ඒකනේ ප්‍රශ්නේ. සර් සමාන්තර රාශිය වෙන ආකාරයක් ලියන්න ඕනද? නෑ අඳින්න ඕනේ නෑ. ලියන්න ඕනද සමාන්තර රාශිය වෙන ආකාරය? මොකද නිගමනය කළ හැකි චතුරස්‍ර තෝරන්න හේතුව ලියන්න ඕනද? හේතුව ලියන්න ඕනෙත් නෑ. සමාන්තර රාශි ටික තෝරන්න. සඳුදා උදේ 4ට දාන්න පුළුවන් ගයත්‍රි. අපි 4-5 දෙනෙක් ඉඳීවි. සිකුරාදට මං හිතන් ඉන්නේ අර ඔයාලගේ මේ සෙමින එක කරන්න දැන් දිගටම. මම දැන් අද ටයිම් එක දානවා. අපේ මේ ජනින්දු මට ඒ ටික අද හදලා දෙන්නම් කියලා කිව්වා. අපි ටයිම් එක දාලා තිබුණේ ඒක පොඩි වෙනසක් කරා. මම මැසේජ් ටික ඩිලීට් කරා. සිකුරාදා තමයි කරන්න හිතන් ඉන්නේ. සිකුරාදා රෑ 9න් පස්සේ සම්මන්ත්‍රණය දිගටම කරනවා. ඉතින් ඔයාලත් ඒකට එන නිසා ගැටලුවක් තියෙනවා. 10 11 දෙකටමනේ දාලා තියෙන්නේ.
සිකුරාදා කීයටයි සර්? සිකුරාදා ඉතින් 9න් පස්සේ කරන්නේ. රෑ. ගැටලුවක් නැහැ ඕගොල්ලොන්ට. නෙතුමි 9ට කරමු කියන්නේ කවදද ඔය? සිකුරාදා කරමු රෑ 9න් පස්සේ. මට මෙන්න මේ ඔයාලයි මේ පන්තිය තමයි ගැටලුව තියෙන්නේ. හරි ඉක්මනට මේ ටිකට උත්තර ලියන්න. නැත්නම් දැන් 6:00 වෙලාව. ඉක්මන් කරමු. මේ වෙනකොට ළමයි 10ක්වත් තෝරලාද තියෙන්නේ? හරි ලේසි තෝරන්න තියෙන්නේ A B C D කියලා තෝරන්න තියෙන තෝරගෙන යන්න තියෙන්නේ. මම හිතනවා මේ වෙලාවට නෝඩ ඉවර වෙන්නත් ඕන. ඉවරද? ඉවරයි සර්. ඉවරයි right. සර් අද කොරහන පළවෙනි ටියුට් ගන්න පුළුවන්. පුළුවන්. ගැටලුවක් නැහැ. ගයත්‍රි දුකෙන් වගේ අහන ලබන සතියේ රෑද කරන්න කියලා. මම බලන්නම් පුතේ ඈ. හරි. අපි මේ ගැටලුවක් නොවෙන්න කරමු. සර් ඉරිදා උදේ බැරිය. ඉරිදා උදේ 11 වසරේ පන්තිය පේපර් පන්තිය. ඒක දිගටම කරපු පන්තියනේ. තෝරලා ඉවරද ළමයි ඉක්මන් කරමු. ඉරිදා දවල්ට බැරිද? ඉරිදා දවල්ට. බෑ සර්. ඉරිදා දවල්ට. දැන් මේ මගේ අදහසක් තියෙනවා මේ ඉස්කෝල පටන් ගත්තත් ළමයි මේ අවුරුද්දේ දිගටම ඔන්ලයින් එක කරන්න. ඒකට ගැටලුවක් නොවෙන්න තමයි කරන්න ඕන. ඉස්කෝලේ පටන් ගත්තත් මේ අවුරුද්දේ දිගටම ඔන්ලයින් කරනවා. සාමාන්‍ය පන්ති මේ අවුරුද්දේ පටන් ගන්න නැහැ. දැන් තා මාස කීපයක්නේ තියෙන්නේ. තේරුම් ගන්න නැහැනේ මගදී පටන් අර. ඉරිදා උදේ 9ට. ඔන්න යෝජනාවක් තියෙනවා ඉරිදා උදේ 9ට කරමු කියලා. මට පුළුවන් සර්. ඉරිදා උදේ 9ට මට පුළුවන් මම හිතන්නේ. ගැටලුවක් නැහැ ඉරිදා උදේ 9ට. එහෙනම් සර් කරමු මේ වෙලාවට. බෑ සර්.
අයියෝ බුද්ධිසගේ ක්ලාස් බුද්ධිසගේ මට බැනුම් අහගන්න බුද්ධිසගේ ක්ලාස් තියෙනනේ සර් සෙනසුරාදා හවස වගේ බැරි එක සැරයක්වත් දැම්ම සෙනසුරාදා හවසම එක සැරයක් දැම්මද පන්තියේ අර දාන්න පුළුවන් කිව්වනේ එදා ළමයි එහෙම මොකක්වත් කිව්වේ නැහැ මොකක් හරි කියන්න ඇති ඒ උනාට ඕගොල්ලෝනේ නැත්තන්නේ සෙනසුරාදා මං කිව්වේ 6ට විතර දාමු කියලා ඕගොල්ලෝ කිව්වනේ බෑ කියලා හරි ඔයාලා වැඩේ කරන්නකො මම ටයිම් එක කියන්නම් සර් චතුරස්‍රයක කෝණවල එකතු අංශක 360 නේ ඔව් දැන් මේ වෙනකොට ඉවරයි සමහර අය මාර්ෂ කියන සතිය 8 වෙනි දවසේ කරමුද මාර්ෂ ඉතින් ඔය වගේ එකක් තමයි කිව්වොත් කියන්නේ මාර්ෂ කවිත්මත් නෑ අදනේ නිදි වගේ කවිත්මත් ඉවරයි මේ පාඩමේ ළමයි කොහොමත් එක අභ්‍යාසයයි තියෙන්නේ 17 එක විතරයි එක කරාම ඉවරයි වැඩ ටික අපි බ්‍රහස්පතින්දට කුලක පටන් ගන්න ඕන ඉක්මන් කරමු මම උත්තර ටික කියන්නද තමයි ඉවරද ඉක්මනට දැනුවත් කරන්න ඉවරයි සර් මට මේ ක්ලාස් ප්‍රශ්න නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කියන්නකො ළමයි ඒක හරි වටිනවා ඉවරයි සර් ඉවරයි සර් හරි එහෙනම් ඔන්න මම උත්තර ටික කියනවා පළවෙනි එක සමාන්තරාශ්‍රයක් නෙවෙයි පළවෙනි එක සමාන්තරාශ්‍රයක් නෙවෙයි හරිනේ කවුද සමාන්තරාශ්‍රයක් කියලා එක ලිව්වේ එහෙමයි ඉන්නවද පළවෙනි එක මෙන්න මේ જાතියේ වැඩක් වෙලා තියෙනවා සමාන්තරාශ්‍රයක් නෙවෙයි දෙවැනි එක සමාන්තරාශ්‍රයකි සම්මුඛ පාද යුගල එකිනෙකට සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි කියන්න ළමයි මේ C එක ඔයාලා කියන්න සමාන්තරාශ්‍රයක්ද නැද්ද නොවේ සමාන්තර නෑ සම්මුඛ කෝණ සමාන නෑ කෝණ සමාන කරලා තියෙන සම්මුඛේ වනේ වෙන දෙන්නේ අපි නොමග යවන්න උත්සාහ කරලා තියෙනවා අපි ඕවට අහු වෙන්නේ නෑ D එක D සමාන්තරාශ්‍රයක් වේ E සමාන්තරාශ්‍රයක් නොවේ වේද නොවේ F එක සමාන්තරාශ්‍රයක් වේ G වේ නොවේ වේ මේ හරි උත්තරයක් දෙන්න G එක සමාන්තරාශ්‍රයක්ද නැද්ද සමාන්තරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් නොවේ නොවේ මෙන්න මේ જાති එකක් තියෙන්නේ ළමයි පාද දෙකක් සමාන වෙනව නම් ඒ පාද දෙකමයි සමාන්තර වෙන්න ඕන ඔයාලට කොච්චර කිව්වත් ඔක තේරුම් ගන්න නෑනේ
දැන් සමාන්තර වෙලා තියෙන්නේ වෙන පාද දෙකක්, සමාන වෙලා තියෙන්නේ වෙන පාද දෙකක්. ඒව ගන්න එපා. හරිද? සමාන්තර වෙන පාද යුගලයම තමයි සමාන වෙන්නත් ඕන. සුද්ධකම සිංහලෙන් ලියවල තියෙන්නේ. එච් එක නොවේ සම්මුඛ පාද සමානද? නෑ නොවේ. නොවේ අයි නොවේ නොවේ. ජේ වේ වේ. කේ වේ අන නොවේ කිව්ව එකේ. අහුනොත් දෙනව කුටි. කේ එක සමාන්තර ආශ්‍රයක්ද නැද්ද? සමාන්තර සමාන්තරාශ්‍රය. වේ සම්මුඛ පාද යුගලක් සමානයි එයාම සමාන්තරයි. එල් එක නොවේ නොවේ වේද නොවේද? අපි අහුවෙන්න තමයි දාලා තියෙන එක ඒවා. නොවේ. නොවේ. නොවේ විකර්ණ සමච්ඡේද වෙන්නේ නැහැ ළමයි. ඔය සමාන කරලා තියෙන්නේ මේ දෙපැත්තේ දෙන්න. හොඳට බලන්න. m එක සමාන්තරාශ්‍රය. වේ n වේ වේ o එක o නොවේ. නොවේද? නොවේ 100 275 නොවේ. p එක p වේ වේ කියන අය කියන්න කොහොම මේ වේ කියලා ගත්තේ? කියන්නේ ඉතින් දැන් වේ කියලා කියනවා නම් කොහොම මේ ගත්තේ? මොන ඔය හතරෙන් මොන එක පදනම් කරගෙනද ඕක සමාන්තරාශ්‍රයක් කියලා ඔයාලා කියන්නේ? දැන් මේ වාවට කියාට කියන්න බෑ ළමයා. ජොලියට බෑ මේව කියන්න. හරි අවබෝධයක් ඇතිව කියන්න ඕන. දැන් එකෙක්වත් නැහැ. කියපුවම තේර බෑංගිලා. පොලිසියෙන් එනකොට හොරු දුවනවා වගේ. කවුරුවත් නැහැ අන්තිමට කියපුවෝ. මං බලන් යනකොට මම ඒවට උත්තර දෙනවා කෑග ගානේ. p එක ගැන මොකෝ කියන්න බයි. වේද නොවේද? නොවේ අර වේ කියපු අයගේ හඬ මට ඇහෙනවා දැන් නොවේ කියලා වගේ. නොවේ. q එක නොවේ නොවේ. r එක ගැන මොකෝ කියන්න පුළුවන්. වේද නොවේද? වේ හැමෝම කියන්න r එක වේද නොවේද? වේ වේ කියන අය කියන්නේ ඇයි වේ කියන්නේ? නොවේ. හේතු ඇහුව ගමන් පැත්ත මාරු කරනවා. බුලත් නිකන් දේශපාලඥය වගේ තමයි බා. හේතු ඇහුවාම නෑ. කවුරු හරි හේතුවත් එක්ක කියන්න සමාන්තර ආශ්‍රයයක් වේද නොවේද? එකතුව 360 එකතුවක් අනේ මේක කොහෙද අනේ 360ක් තියෙන්නේ r එකේ. මේ කටට නේව කියන්න එපා බං. කෝණ දෙකයි දීලා තියෙන එකතුව 360යි. මට කවුරු හරි කියන්නේ r එක වේද නොවේද හේතුවක් ඇතිව. වැඩක් නැහැ ඉගෙන ගත්තට තර්කානුකූල නැහැ. ඔයේ නේ කටපාඩම් කරගත්තු ගමන් ඉන්නේ. නොවේ. හේතුව කියන්නේ මාල්ෂ කෝණ සමානයි කියලා දීලා තියෙන්නේ r එකේ බොරු කියන්න එපා. කෝණ දෙකයි දීලා තියෙන්නේ. අන බලන්න. එක කොල්ලෙක් ඉන්න මට උත්තරය ඔප්පු. හරිද? මේක සමාන්තර ආශ්‍රයක් වෙනවා. මං හිතන්නේ අපේ ඇලෝසියස් ජනිදුද කොහෙද කිව්වේ? තව ජනිදු කෙනෙක් ඉන්නෝනේ. හරි. මේක සමාන්තර ආශ්‍රයක් වෙන්නේ ළමයි. ඔයාලා මෙලෝඩියක් ඔළුවේ නෑ මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මෙන්න මේ කෝණ දෙක එකතු කරාම 180යි. 180 වෙච්ච ගමන් මේවට අපි කියනවා ළමයි මිත්‍ර කෝණ කියලා. මිත්‍ර කෝණ වෙනව නම් අනිවාර්යෙන් මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි. එහෙනම් ඕනම තැනක ඉංග්‍රීසි යෝඩියේ C අකුර නැත්නම් U අකුර වගේ මිත්‍ර කෝණ හැදෙනවා. ඒ කියන්නේ එකතුව 180ක් වෙන්න හැදෙනවා නම් මේ රේඛා දෙක සමාන්තරයි. දැන් බලන්න සම්මුඛ පාද යුගලක් සමාන වෙලා සමාන්තර වෙනවා. මෙයා සමාන්තර ආශ්‍රයයක්. හේතුව මිත්‍ර කෝණ වලින් තමයි ගත්තේ.
හරිද? දැන් හොඳට බලලා කියන්න ඕනේ. මම දන්නවා ඔයාලා මේක හරියට හරියට කරන්නේ ආවට ගියාට තමයි දෙන්නේ උත්තර. S එක S වේද නොවේද? වේ. වේ. ඇයි වේ කියන්නේ? ත්‍රිකෝණ දෙක අංග අංග සමාන. සම කරන්න පුළුවන්. අම්මෝ ඒකාන්තර කෝණ වලින්. ඒකාන්තර කෝණ වලින්. හා තව මොනවා හරි જાති නේ? අපි අංග සම කරලා ඕකේ මොනවද සමාන කරන්නේ? සම්මුඛ පාද සමානයි කියලාද කියන්නේ තව? දැන් මම මෙහෙම කිව්වට ඕගොල්ලෝ නිකන් මේ මගේ උත්තරත් එක්ක ඔයාලගේ උත්තර වෙනස් කරන්න එපා. හොඳද? ඒ සර් අරම කියනවා අපි එනවා නෑ නොවේ. එහෙම කියන්න එපා. තර්කානුකූලව හිතන්න. එහෙම තමයි මම එක වෙලාවට එහෙම කියනවා ඉතින්. හැබැයි හරියට ඔයාලා දෙන්න ඕන. දැන් ඔන්න එක්කෙනෙක් කිව්වා මේක අංග සම කරන්න කියලා. හරි. අංග සම කරන්න කියපු දරුවෝ කියන්නේ මොකක් යටතේ අංග සම කරන්නේ? පාකෝපා. පාකෝපා. පාද දෙකයි අන්තර්ගත කෝණයයි. වාසනා ඔය කිව්ව විදියටම බලන්න පාද දෙකයි අන්තර්ගත කෝණයයි ඉන්නවද කියලා. ඉන්නවද? ඔව්. ඇත්තේ? හා. එහෙනම් ඔබ බම් භාගෙට ඉගෙනගෙන තියෙන්නේ අංග සම ගැන. ඒකනේ ප්‍රශ්න. මේක පාද දෙකයි අන්තර්ගත කෝණයයි කීයද? සර් එකක් පාද විතර ගන්න බෑ. පාද දෙකක් නැහැ. මේ බලන්නකො ඉතින් ඔයාලා තර්කානුකූල නැහැ. ඒකයි වැඩි වෙලා තියෙන්නේ. මොනවා හරි ටිකක් පාද දෙකක් තියෙනවා. පාද දෙකක් නෙමෙයි පාද පහක් විතර පේනවා මට. හරි. දැන් බලන්න පුතේ. මෙන්න මේ දෙන්න සමානයිලු. දැන් මේ දෙක අංග සම වෙන්නේ මේකට මේක සමානයි. මේ පාදේ දෙකටම පොදුයි. මේක 55යි මේක 55යි. එහෙම ගන්න බෑ වාසනා. අපි ගන්නේ මේ පාදෙට මේ පාදේ සමානයි මේක පොදුයිනේ. එතකොට අන්තර්ගත කෝණේ වෙන්න ඕන මේ පාද දෙක අතරේ කෝණේ. මෙන්න මේක 55 වනම් හරි. මෙතන 55 තිබුණයි කියලා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න බෑ. අංග සම වෙන්න නම් අනිවාර්යෙන්ම පාද දෙකයි අන්තර්ගත කෝණයයි වෙන්න ඕන. මේවයි කෝණ තිබුණට වැඩක් නැහැ. හරියට අංග සම වීම ගැන තේරුම් ගන්න. ඊළඟට තව මට කිව්ව ඒකාන්තර කෝණ වලින් ගන්න කියලා. මේක 55යි මේක 55යි මේ රේඛා දෙක සමාන්තරයි. මේ දෙක සමාන්තර වුණාට වැඩක් තියද මේ දෙන්න සමාන වෙන්නේ. මම එහෙම එකක් ඉගෙනුවද ඔයාලට? නෑ. නෑනේ. මම කිව්වේ නෑනේ සම්මුඛ පාද යුගලක් සමාන්තර වෙලා වෙන පාද යුගලක් සමාන වුණාට එහෙම එකක් නෑ. හරි? එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නත් බෑ. ඒකාන්තර කෝණ වලින් මේ දෙන්න සමාන්තර බව ඇත්ත. නමුත් මේ දෙන්න සමාන නිසා දැන් කියන සමාන්තර ආශ්‍රයයක්ද නැද්ද? නෑ. දැන්වත් හරියට කියන්න සමාන්තර ආශ්‍රයයක්ද? නොවේ. නොවේ. අනිත් ළමයිට තේරුණාද නැද්ද? දැන් මේක හරියට තේරුම් ගන්න ඕනේ. මම හිතනවා ගැටලුවක් වෙන්නේ නැතුව ඇති කියලා. ඒක අර දැක්ක ගමන් ලියන්න එපා ළමයි. බලලා ලියන්න ඕනේ. එහෙනම් S එක සමාන්තර ආශ්‍රයයක් නොවේ. T එක ගැන මොකද කියන්නේ? T එක ගැන මොකද කියන්න පුළුවන්? නොවේ. ඔයාලගේ අදහස් T වේද නොවේද? දැන් නම් බය උත්තර දෙන්න කට්ටිය. මොකද කලින් වරද්දගෙන තියෙන්නේ. නොවේ. නොවේ. මේකේ මේ අපිට මුකුත් දීලා නැහැ නේ. විකර්ණ ගැන දීලත් නැහැ. සම්මුඛ පාද ගැන දීලත් නැහැ. සම්මුඛ කෝණ ගැන දීලත් නැහැ. මුකුත් දීලා නැහැ. මේකට අපිට අර හතරෙන් එකක් දාන්න බෑ ළමයි. මේක නොවේ. ඔයාලා නිතරම අර හතරෙන් එකක් දාන්න පුළුවන්ද බලන්න. ඒ හතර හැර වෙනත් ඒවා දාන්න එපා. හොඳට මතකද මම එකයි කිව්වේ මුලින් පටන් ගද්දී කොලයක ඔය හතර ලියලා ගහ ගන්න කියලා. ඒ තරම් වටිනවා. නිතරම විභාගවල අහනවා ඉහත චතුරස්‍රය
සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. එතකොට අපේ මීටරේ වැඩ කරන්න ඕන අන්න කාරණා හතර. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, රයිට් ඒකත් නැහැ. විකර්ණ කියන එක සමච්ඡේද වේ, ඒකත් නැහැ. සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තරයි. ඔන්න ඔය හතරෙන් තමයි ඕනම චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් කියලා අපි හොයාගන්නේ. හරිනේ? රයිට්. අපි හදමු අභ්‍යාස දෙවනි ගාන. ඉක්මන් කරමු. ළමයි මේක අංග සම කරන්න පුළුවන් නම් වැඩේ හරි. ඉස්සෙල්ලා try කරන්න මේක අංග සම කරගන්න. සර් කර්ණපා වලින් අංග සම කරන්න පුළුවන්. කර්ණපා මේක මේ සුදු කෝණී ත්‍රිකෝණ තියබල කර්ණපා ගන්න. මේ රුචිරණ රටේලා කියව කියන්නේ. හීනෙන් බය වෙලාද කොහෙද? කර්ණපා ගන්න බොල සුදු කෝණී ත්‍රිකෝණ වලටනේ. ඔයා හයියෙන් කියන්නේ පා හොඳේ. මේ සමාජයක් ඉස්සරහා. ලබන සතියේ රෑද ක්ලාස් තියෙන්නේ. තාම තීරණයක් කරේ නෑ පුතේ. පාඩ පුතේ මොනවයි තියෙන පන්ති ගායත්‍රි. සදුදරයට තියෙන්නේ. විද්‍යාව. එහෙනම් යන්න ඕන අනිවාර්යයෙන්. හරි. මෙන්න මේ දෙක අංග සම කරන්න මේ මට කියන්න බයි. මේ දෙක අංග සම කරන්න නම් කාරණා ටික පොඩ්ඩක් කියනවද? මොනවද සමාන වෙන අංග? මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ අංග සම කරලත් ඉවරත් ඇති. ටීචර් මොනවයි මේකේ අංග සම වෙන කාරණා? තුනක් තියෙනනේ. කවුරු හරි කියන්න බලන්න ළමයි මොනවයි අංග සම වෙන ඒවා? මෙන්න මේ දෙන ප්‍රතිමුඛයි.
මේ කෝණ දෙක ප්‍රතිමුඛයි. මේ පාදෙ දිගයි මේ පාදෙ දිගයි සමානයි. තව ඔයාලට පේනවද මෙන්න මේ රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මෙහෙම ඒකාන්තර කෝණයක් තියෙන ලොකු එකක්. මෙන්න මේ කෝණයට මෙන්න මේක ඒකාන්තරයි. හරිද? එහෙනම් ලියන්න පුළුවන් DPE ත්‍රිකෝණය හා BPC ත්‍රිකෝණවලට අනුව හරි මට කවුරු හරි මාත් එක්ක කියන්නකො මේකේ අනුරූපාංග එක්කෙනෙක් කියන්න මයික් එක ඔන් කරලා තීක්ෂණ කියන්නකො මේකේ අනුරූපාංග ටික මොනවයි තියෙන්නේ DP සමානයි PC. DP සමානයි PC හා ඒක දත්තය තව AEB සමානයි AEB එහෙන් ගන්න එපා මේ ත්‍රිකෝණේ DEP සමානයි DEP සමානයි PBC right ඒක අපි ගන්න ඒකාන්තර කෝණ තව DPE සමානයි DPE සමානයි BPC BPC ප්‍රතිමුඛ කෝණ. අන්න හරි BPC ප්‍රතිමුඛ කෝණ ඔන්න වෙනවා. දැන් ළමයි කියන්න එම නිසා මේක අංග සමයි මොකක් යටතේද? අංග සම අවස්ථාව. කෝකෝපා අවස්ථාව කෝකෝපා යටතේ අංග සමයි. හරි ඔන්න පළවෙනි එක හරි. දැන් ඊළඟට කියනව ළමයි මෙන්න මෙයා සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නලු. කවුද? අපි මෙන්න මේක යා කරගමු. ඔන්න ඔය මම යා කරපු එක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න. කවුද මේක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න try කරේ? මේක ඔයාලා ඉගෙන ගත්තනේ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා 4ක්. ඒ 4න් මේක තුල තියෙනව දෙකක්ම. ඒ දෙකෙන් ඕන එකකින් පුළුවන් මේක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න. කවුද දැක්කේ මෙන්න මේ සමාන්තරාශ්‍රය? වර්ගඵලය සමච්ඡේදනය කළා. වර්ගඵලය සමාන කළා නෑ. ඒක බෑ. හරියට මට බලන්න කියන වර්ගඵලයෙන් බෑ. වර්ගඵලය සමාන වෙනවයි කියලා 4 එකක් නෑනේ නෙතුමි. චතුරස්‍රයක සමපාද යුගල සම්මුඛපාද සමාන හා සමාන්තර වීමෙන්. සම්මුඛපාද සමාන හා සමාන්තර. අන්න අපිට පුළුවන් අන්න ඒකට යන්නනේ. හරි. මම මෙන්න මේ වැඩි කෑල්ල මකනව ළමයි. ඕනෝක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න තියෙනවා. ඕනෝක. මම මේ කැඩීරෙන් ඇඳපු එක ගහනව තනීරකටම. මේන්න මෙයා සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න තියෙනවා. ඔන්න. දැන් හොඳට අහගන්න. මෙන්න මේ ත්‍රිකෝණ දෙක ළමයි අංග සම කරානේ. ඔයාලට මතකයි මේ පාදේ සමාන්තරයි මේකට. මෙතනින් දාගත්ත ප්‍රමාණවත්. මේ පාදෙට සමාන්තරයි. හරි. දැන් අපේ දරුවෝ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරානේ හොඳට අහගන්න. ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරාම ඔයාලට කියන්න පුළුවන් නේද මෙයාගේ තියෙන සියලු අංග 6ම මෙයාට සමානයි කියලා. පුළුවන් නේ? එහෙනම් මේ දෙක අංග සම කරපු දරුවෝ මට හරියට බලලා කියන්න මෙන්න මේ DE ට මේකේ අනුරූපාංගේ කවුද? DE සමාන වෙන්නේ කාටද? DE සමාන කාටද? BC ට. මෙන්න මේකට සමානයි. BC ට.
DE සමානයි BC ට අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. ඔන්න. දැන් ඔයාලට පේනව නේද දරුවනේ DE අනිවාර්යෙන්ම සමාන්තර වෙනව නේද BC ට. ගානේ දීලා තියෙනවා. දැක්කද? මෙන්න මේ දිගට මෙන්න මේ දිග සමානයි. මේ දිගට මේ දිග සමානයි. ඒ වගේම මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මෙන්න මෙහෙම එකක් ඉන්නේ. ඔන්න ඔහොම එකක්. මේ පාදේ දිගයි මේ පාදේ දිගයි සමානයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. දැන් කියන්න මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක්ද නැද්ද? සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. එහෙනම් අපි අන්තිමට ලියනවා එම නිසා මෙයාගේ නම දීලා තියෙන්නේ කොහමද පුතාලා? BCED. BCED සමාන්තරාශ්‍රයකි. right. හැබැයි මතක තියාගන්න ඔයාලා දැක්කද මේකේ තව විදියක් තියෙනවා. හොඳට මීටරේ දාලා බලන්න. තව විදියක් තියෙනවා. කවුද දැක්කේ? විකර්ණ මගින් වර්ග සමච්ඡේදනය. විකර්ණ වර්ගයෙන් වර්ගඵල සමච්ඡේද වේ කියලා ඔය හතරෙන් එකක් මම ලියෙව්වද? විකර්ණ මග එහෙම එකක් ලියලා නෑනේ රුචි. බොරු කියන්න එපා. විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේද වේ කියලා එකක් ලියුවද බලන්න. අමූලික බොරු. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය. හරිද? චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ නම් එයා සමාන්තරාශ්‍රයක්. මෙන්න මම ඒකත් දියනවා. හොඳට බලන්න ළමයි මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි අංගකම කරා. අංගකම කරා. මට කියන්න පුතේ මෙන්න මේ ත්‍රිකෝණයේ PE ට මේකත් අහන් PE ට මේකේ සමාන කවුද? මේ PE දිගට මේකේ සමාන කවුද? PB. කවුද? PB. PB. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. PE සමානයි PB ට. මෙන්න මේ දුරට මේ දුර සමානයි. ගානේ දීලා තියෙනව නේද DP සමානයි PC කියලා. නිසා ඔයාලට පේනවද මෙන්න මේකේ ඇතුලේ තියෙනව විකර්ණ දෙක. ඔන්නෝමයි තියෙන්නේ. මෙන්න මේ විකර්ණ දෙක ළමයි සමච්ඡේද වෙලාද නැද්ද? ඔන්නෝම තියෙන්නේ. මේකේ විකර්ණ නම් හැබැයි මෙන්න මෙහෙම තිරස් අතර තියෙන්නේ. ඔන්නෝම තියෙන්නේ. පොඩ ඇල කරලා බලන්න. මේ දිගට මේ දිග සමානයි මෙන්න සමච්ඡේද වන තැන. මේ දුරට මේ දුර සමානයි මේ විකර්ණේ මේ විකර්ණේ මෙතෙන්දි සමච්ඡේද වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා. නිසා මොකද වෙන්නේ? BCED සමාන්තරාශ්‍රයකි. ඔන්න. එයා සමාන්තරාශ්‍රය. තේරුණාද නැද්ද? ඔය දෙකෙන් ඕන එකක් පුළුවන් දෙකම ඕනනම් ලියා ගන්න එකක් ලිව්වත් ඇති ළමයි. අපි ඔය දෙකම කරේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග වලින් තමයි වැඩේ කොට දාගත්තේ. ජ්‍යාමිතික කාරණා ටිකක් අවබෝධයක් ඇතිව කරන්න ඕන. හරිද? මේක රූප සටහන් මම හිතනවා ඔයගොල්ලෝ අඳින්න නැති මේ ලොකු ගණන් රූප සටහන් අඳින්න ඕන ළමයි නැත්තම් බෑ. හරි. තව එක ගානක් අදමු. තුන්වෙනි ගාන අපි හදන්න ගමු ළමයි. තුන්වෙනි ගාන. ඒක ශනිකව හදන්න පුළුවන් ගානක්. ශනිකව. විනාඩියෙන් වගේ පුළුවන් හැබැයි දකින්න ඕන. දැක්කේ නැත්තම් බැරි වෙනවා. රූප සටහන් ඇන්දරයි.
මට කවුරු හරි කියන්න පුතේ මොකක් මොන හතරෙන් එකක් දාලාද මේක සමාන්තර රාශියක් කියලා ඔප්පු කරන්නේ? විකර්ණ එකිනෙක සමච්ඡේද වීම. කොහොම මේ වාසනාව විකර්ණ හොයාගත්තේ? මට ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ABDC සමාන්තර රාශියක් වෙන නිසා ABCD කියන්නේ ඒකේ විකර්ණ. ඉතින් සමාන්තර රාශියක් වෙන්නේ මොකක්ද? කවුරු සමාන්තර රාශියක් කියලා දීලා තියෙන්නේ? ඔච්චරයි දීලා තියෙන්නේ. මේක සමාන්තර රාශියක් කියලා දීලා නැහැ. ඔච්චරයි දීලා තියෙන්නේ. කවුද කියන්නේ මේක සමාන්තර මේක යාකරොත් සමාන්තර රාශියක් කියලා පෙන්නන්නේ. මෙහෙම යාකරොත් ළමයි චතුරස්‍රයක් එනවනේ ඔහම. ඔන්න ඔහම. මෙන්න මේ එන චතුරස්‍ර සමාන්තර රාශියක් කියලා තමයි පෙන්වන්න ඕන. සර් අපි ආකරන ටික නිර්මාණයක් කියලා ලියන්න ඕනද? නෑ යා කරන්න ඕනේ නෑ පුතේ. මේක යා කරන්න ඕනේ නැහැ. යා කරන්නේ නැතුව පෙන්වන්න පුළුවන්. යා කරන්න එපා. මට ඔන්න පිසුම් උත්තරයක් දාලා තිබුණා. හොඳ උත්තරයක්. සර් අරය ඔන්න ජනිදුත් මට ඒවල තිබුණා. ළමයි මතක තියාගන්න මේ වටේටම කේන්ද්‍රයේ ඉඳලා මේ වටේටම තියෙන්නේ අරයක්. මේ සියල්ලම දෙකින් සමානයි. මෙන්න මේ දුරට මේ දුර සමානයි. මේකට මේක මේ. වටේටම තියෙන්නේ අරයක්. මේකෙන්ද කියමු ඒකත් අරය. මේකත් අරය. දැන් ඔයාලට පේනවද මේ DC කියන රේඛාව OED සමච්ඡේද වෙලා තියෙනවා. නැද්ද? ඔව්ද? කියන්න. ඔව්. මේ AB කියන රේඛාව OED සමච්ඡේද වෙලා තියෙනවා. විකර්ණ විදියට ගත්තොත් මේක චතුරස්‍රයක විකර්ණ විදියට ගත්තොත් මෙහෙම විකර්ණ හරියට සමච්ඡේද වෙලා තියෙන්නේ. වැරදිලාවත් ඕකේ කොන් හතර යා කරොත් ඉබේම නිර්මාණය වෙන්නේ ළමයි සමාන්තර රාශියක්. එහෙනම් මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. OA සමානයි OB. එකම වෘතයේ අරය. එකම වෘතයේ අරය. ලියන විදිය තමයි තේරුම් ගන්න. OA සමානයි OB. ඊළඟට ලියනවා OC සමානයි OD. ඒකත් එකම වෘතයේ අරය. ඔන්න මම කමා දැම්ම ඔයගොල්ලෝ හරියට ලියා ගන්න. එකම වෘතයේ අරය. එම නිසා AB හා CD රේඛා OED සමච්ඡේද වේ. AB රේඛාවයි CD රේඛාවයි OED ළමයි සමච්ඡේද වෙනවා. දැන් අපි ඔන්න මේක යා කරාම ඉබේම හටගන්නේ කවුද? සමාන්තර රාශියක්. එහෙනම් අපි කියමු එම නිසා ABCD සමාන්තර රාශියකි. හේතුව තමයි විකර්ණ එකිනෙක සමච්ඡේද වන චතුරස්‍ර සමාන්තර රාශිය වේ. තුන්වෙනි එකට කියලා දුන්නේ. විකර්ණ එකිනෙකට සමච්ඡේද වන චතුරස්‍ර සමාන්තර රාශිය වේ කියලා. කිව්ව එක තේරුණාද දන්නේ නැහැ ළමයි. තේරුණා සර්. තේරුණා සර්. නියමයි. අනිත් අය රසාංගී පැහැදිලිද මේ කියපුවා? තේරුණා සර්. right. මේකේ හොඳ ගණන් තව තියෙනවා ළමයි. ඔයාලට මම ගෙදරදී දෙන්නම්. මම මේක තව ටිකක් කරන්නම් බ්‍රහස්පතින්දට. හැබැයි ඔයගොල්ලෝ ගෙදරදී 4 5 6 ගණන් ටික try කරන්න ඕන. හරිද? ඒ ටික හරි try කරන්න. ඊළඟට විශේෂ ලක්ෂණ සහිත සමාන්තර රාශිය කරාම ඉවරයි. හරි නේද? right.
එහෙනම් ළමයි මම අද දවස ඔතනින් අවසන් කරනවා. මට චුට්ටක් මට දෙන්නයි ගැටලුව තියෙන්නේ සඳුදරය පන්තියට නෙතුමි අනිත් එක්කෙනා ගයත්‍රි. අපි බලමු එහෙම වුණොත් ළමයි එක්ක කතා කරලා 9:00 ගැටලුවක් නැහැනේ නේ. ඒ ප්‍රශ්නයක් නෑ මං හිතනවා ඔයාලට ඉන්න පුළුවන් මේ උදේ මේ පාසල් වල ප්‍රශ්නේ ගැටලුව තමයි ලොකුවටම බලපෑ බලන්න ළමයි මේ 7යි 5යි දැන් ළමයි උදේ මම පන්තිය පටන් ගත්තේ ළමයි 35කින් විතර දැන් ඉන්නේ 26යි. ඒ 35නුත් මේ ඒ 35නුත් තව 10ක් 15ක් එළියේ ඉන්න ළමයි ඉන්නේ මේ ඒකයි තියෙන ප්‍රශ්නේ. හරි නේද? අපි එයාට ගැටලුවක් නොවෙන්න වැඩ ටික කරලා දෙන්න. ඒක වගකීම මම බාර ගන්නවා. හරිනේ? ගැටලුවක් නොවෙන්න වැඩ ටික කරලා දෙන්න. right. එහෙනම් ළමයි හැමෝටම සුබ දවසක්. අපි සෙමින එක සිකුරාදා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ විස්තර ටිකක් දාන්නම්. ඒකත් විශේෂ වැඩසටහනක් විදියට බලමු. එහෙනම් ළමයි ආයුබෝවන් හැමෝටම. අයිබෝවන්. අයිබෝන්.